උතුම් ධර්මදේශනයේ විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේගේ ජීවිතයට ධර්මයේ දේශනා මාලාවේ ශ්‍රාවිකාවියක් දායකත්වයෙන් දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයෙන් උදා වූ 2022 වසර පොදුවේ සමස්ත සමාජයට සදහම් අවබෝධය ලබාගත හැකි යහපත් වසරක් වේවා. සමාජයට ප්‍රඥායස පහළ කර දීමේ සත්ක්‍රියාව වෙනුවෙන් අපකපව කටයුතු කරන ගෞරවනීය දේශකයන් වහන්සේට මෙම ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය උපකාරයක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසයති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේතිති. ධර්මානුශාසනාවෙහි සදහබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අය ප්‍රමුඛ දසතින් වෙඩිහට නැගෙද්දී අතින් අත සුබ පැතුම් ඉක්මෙද්දී මුවෙන්මුව සුබ පැතුම් පිරිනැමෙන සුන්දර මොහොතකයි ඔබ සිටින්නේ. නිවන් උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්මදේශනයක් කියන මාතෘකාව දී තිබෙන අතර අරමුණක් වශයෙන් පැහැදිලි කරලා තිබෙන දේ තේමාවක් වශයෙන් ගන්න කැමතියි. මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයේ එහෙමත් නැත්නම් සවන් දෙන්නාය ලබා ගන්නා වූ අවබෝධය උදා වූ 2022 වසර පොදුවේ සමස්ත සමාජයට සදහම් අවබෝධය ලබාගත හැකි යහපත් වසරක් වේවා කියලත් මේකෙ තිබෙනවා. මෙන්න මේ අරමුණ මූලිකත්වයේ තබාගෙන මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස කළ යුතු ධර්ම දේශනාවක් කරන්න මේ සෝදානම් වෙන්නේ. සවන් දෙන ඔබ ඔය කියපු 2022 වසරේ පැය 6ක් විතර කාලයක් තමයි දැනට ගත කරලා තියෙන්නේ. සමහරට ඔබට පළමුවෙන්ම සවන් දෙන්න ලැබෙනා වූ සදහම් දෙසුමත් මේ විය හැකියි. මේ සංකීර්ණ දෙසුමක් කරලත් බැහැ. සරල දෙසුමක් කරලත් බැහැ. පුංචි දෙයක් කියලා බැහැ. බුදු සමයේ තියෙන ඔක්කොම දේවල් කියන්න ඕන. සාමාන්‍යයෙන් 8කට සිඳෙනවා කියලා කියනවා. පත 8කට සිඳෙනවායි කියලා කියනවා. එහෙම නැත්නම් සාරාංශ කරලා කියනවායි කියනවා. පැවිදි ජීවිතයේ ගත කළ ජීවිත කාලය තුළ ප්‍රධාන ආගම් 4කට අයිති ග්‍රන්ථයන් සමූහයක් කියවමින් වෙනත් දාර්ශනික ග්‍රන්ථ කියවමින් සහ බුදු සමයේ ග්‍රන්ථ සමූහය හදාරමින් බුදුන් වහන්සේ වදාළ දේ තුලින් බුදුන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න උත්සාහ කර පුද්ගලයෙක් වශයෙන් මිනිසාට මොනවද බුදුන් වහන්සේ කරන්න කියලා තියෙන්නේ කියන එක පිළිබඳ තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් උන්වහන්සේ උතුම් ගුණය සලකා උන්වහන්සේට වැඳුම් පිදුම් කරන ක්‍රියාව ඉක්මවා යමින් ඊට වඩා ලොකු දෙයක් උන්වහන්සේ වෙනුවෙන් කරන්න කියලා වදාරලා තිබෙන බව ත්‍රිපිටකයේ දුටු කෙනෙක් වශයෙන් මම මේ සාරාංශගත කරුණක් ඉදිරිපත් කරන්නේ. සාරාංශගත කළාට ඒක සියල්ල තිබෙන්න වෙනවා. මේ අවුරුදු උදා වෙනුවෙන් කරන පළවෙනි ධර්ම දේශනාව නෙවෙයි. ඔබට මේ ඊයේ සහ අද සහ හෙට අනිද්දා දිනවල මට ලැබෙන මාධ්‍ය නාලිකා 5ක විතර හැම එකකම මම අලුත් අවුරුදු සුබ පැතුම් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව ඔබට
වෙනම රටක් තියෙනවා, වෙනම ජාතියක් තියෙනවා, වෙනම ආගමක් තියෙනවා. නමුත් ඔබ ජනවාරි 1 වෙනිදා උදේට ඔය සියල්ල අමතක කරලා ඒකාත්මික වෙනවා. අපේ අවුරුද්ද, නව අවුරුද්ද 2022. අන්නේ බෙදීම් වලින් තොර අපේකම කොතරම් ලෝකෙට වටිනවද? මේ බෙදීම් වලින් තොර අපේකම උදට එළියට ගන්න ඔබ දවල් වෙනකොට හවස් වෙනකොට ආයෙත් අර හිත ඇතුළේ තියෙන බෙදීම් වලට වැටෙනවා. ඒ නිසා පිටින් පමණක් මේ බෙදීම් අයින් කළාට මේ ගැටලුවට සදාකාලික විසඳුමක්, දීර්ඝකාලීන විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ බෙදීම් ඇති කරන්නේ වසර හෝ බාහිර ලෝක නෙවෙයි. මිනිසාගේ මෝඩ චින්තනය. මිනිසාගේ මෝඩ චින්තනයට ආයුබෝවන් කියන්න පුළුවන් වෙනවා නම් ඒ තම තමන් විසින් කරන්න ඕන දෙයක්. එසේනම් පසුගිය වසරේ සිදු වුණා වූ තාඩන පීඩන, අසහන පීඩාවන්, පහත වැටීම් ආදී මේ සියල්ල දෙස බලා එවයිනුත් පාඩමක් ඉගෙනගෙන මේ ඉදිරි දවස් 365 පුද්ගලයෙක් වශයෙන් ඔබත්, රටක් වශයෙන් රටත්, ජාතියක් වශයෙන් කවුරුත් නොපිරිහෙන මගක යන්නට නම් ධනාත්මකව හිතන්න පුරුදු වෙලා, සුභවාදීව හිතලා මේ තිබෙන්නා වූ ඇති වුණා වූ ආර්ථිකයේ පහතට වැටීම ආදී කොට තවත් නොයෙකුත් අසහනකාරී කාරණාවල්ගෙන් මිදෙන්න සමස්තයක් වශයෙන් යම් ක්‍රියාමාර්ගයක් අපි ගන්න ඕන අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් කියන අදිෂ්ඨානයක සිටින්න වෙනවා. බාහිර වශයෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ගය ඔබගේ අධ්‍යාපනයට, රැකියාවට, ආර්ථිකයට, මුදල් හැකියාවට අදාළ පුංචි සහ ලොකු වෙනස් කරුණක් විය හැකියි. ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් දෙන එක මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔබට අදාළ ශාස්ත්‍රය තුලින් ලබා ගන්න රටක් ගොඩ ගැනීම සඳහා ඔබ මොනවා කැප කරන්න ඕනද කියන එක. ඒ හැමතැනම කොතන කොහේ හිටියත් අධ්‍යාත්මික වශයෙන් කරන්න තියෙන කපකිරීමක් නැත්නම් විශේෂ කටයුත්තක් ඔබට පැවරෙනවා. ඒ වටහා ගන්නයි මට කියන්න තිබෙන්නේ. ඒ නිසා මම ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා කියලා නිකම්ම හිස් වචනයක් පාවිච්චි කරන්න ලෑස්ති නැහැ. අවසානයේ සුබ වෙන්නේ කොහොමද? ඒක කරගන්න ආකාරය පිළිබඳව තථාගත බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනා වූ ධර්ම කරුණක් තුලින් සුබ කරන මාර්ගය පෙන්වන්න මම කැමතියි. ඒක තමයි මේ අනුග්‍රහක බෞතුන්ගේ බලාපොරොත්තුවත්. ඒක ඇත්තටම වෙනත් අරමුණක්, පටු අරමුණකින් බැහැර වුණා වූ අද වගේ දවසක ලෝට සදහම් දේශනා කරන්නට අවශ්‍ය අදහසක් ඇති යහපත් අදහසක් බව, ඒව තේමාකටගත් යහපත් අදහසක් බව ඔබට ඉදිරියේදී මේ කියවන කොලය තුලිනුත් දැනගන්න ලැබේවි. කුමක්ද අපිට මේ ආදර්ශ පාඩයක් පැහැදිලි කරලා තිබෙන්නේ? මේ පාඩය අපි විසින් දැනගෙන හිටියේ නැති, අප විසින් කරන දේක අනිත් පැත්ත කරන්න කියලා මේ තිබෙන්නේ. එනිසා මේ තේමාව පැහැදිලි කරන්න දැම්ම ගත්තාම අපි ගැඹුරට ගියා වැඩි වෙනවා. අපි විසින් දැනගෙන හිටියේ නැති, අපි විසින් කරමින් ඉන්න කාරණා ටික ඉස්සෙල්ලා හොයා ගන්න වෙනවා. එතකොට ඔබට හොඳට තේරෙවි බුදු සමයෙන් සඳහන් කරලා තිබෙන අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියන්නේ මොකක්ද කියලා. ඔබ දස පුණ්‍ය ක්‍රියා කරමින් ජීවත් වෙනවා ඇති. අකුසල් දන්නවා ඇති. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති. මෙය මානවවාදී දහමක්. සමස්ත මිනිස් සමාජය සඳහා සිසාරා පතරවන්න පුළුවන් දහමක්. වනාන්තරගත වූවන් සඳහා පමණක් නොවේ, පැවිද්දන් සඳහා පමණක් නොවේ, පොයට එකතු වෙන්නන් සඳහා පමණක් නොවේ. එදිනෙදා ජීවිතයේදී උදාවන මේ මොහොතේදී
සෑම පුද්ගලයෙක් විසින්ම අනුගමනය කළ යුතු දෙයක් වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන අතර අනුගමනය කළොත් ප්‍රතිඵලටත් සීමිත කාලයකුත් පනවලා තිබෙනවා. අර දේශීය වෙදකම තුළ තිබෙන්නා වූ වෛද්‍ය උපදෙස්වල නැත්නම් ඒ බෙහෙත් වට්ටෝරුවල අකට තියෙනවා සත්තයි අද්දුටුවයි කියලා. ඔගේ තථාගතයන් වහන්සේගේ අනුගමනීය ප්‍රතිපලාව සත්තයි අද්දුටුවයි. නමුත් ඔබ බෞද්ධයෙක් කියලා මොන මොනවා හරි කර කර හිටියට අද්දුටුව සත්‍ය නැත්නම් අද්දුටු නැත්නම් මේ මොන මොනවා හරි කරන එක නෙවෙයි යෝකින් කියන්නේ. ඔබේ වැරදි පැත්තට හරවගෙන නොගැඹුරු කරගෙන ඒකට අදාළ දේ වෙනුවට වෙනත් දෙයක් කරමින් ඉන්නවා ඇති. මම මේ ගත්ත පදේ කොහෙද තියෙන්නේ? සාමාන්‍යයෙන් මේක තරම් මම භාවිතා කරන්නේ නැහැ. නමුත් මේ තමයි සාර්ථක බෞද්ධ ජීවිතයක තේමාව. ප්‍රතිපත්තිකාමී බෞද්ධ ජීවිතයක ප්‍රතිපත්ති පූජාවන් බදු බුදුන් පිදීමේ තේමාව. ඔබට මේ තේමාවට එන්න පුළුවන් නම් ඔබ මෙහා පැත්තේ ඔබ කතා කරන ලොකු ලොකු පුද පූජා බාහිර වශයෙන් කරන જાති නොකිරුවත් කමක් නැහැ. නොකිරුවත් කමක් නැහැ කියන්නේ ඒවා වැරදි කරන්න එපා කියන එක එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් තථාගත සමය සඳහන් කරනවානේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිපූජාව උතුම් කියලා. උතුම් පූජාව කරනවා නම් අනිත් එකට ඒක ඇතුලේ තියෙනවා. ඒකයි. නමුත් අපි මේ උතුම් පූජාවට යමු වෙන්නේ නැතුව හදාගත්ත ආගමක් තුළ බාහිර අනිත් අයට පේන්නා වූ ආගමික දිනයක් ආගමික බුද්ධ පූජා ටිකක් ආගමික ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. ඔබත් එහෙමයි ලෝකේ ඉන්න අනිත් අයත් එහෙමයි. ලෝකේ ඉන්න හැමෝම මොකද කරන්නේ? දවසක් තෝරා ගන්නවා. සතියකට හරි මාසෙට හරි. ඒ වගේම යාඥා පාඨයක් තෝරා ගන්නවා. සංකේතයක් තෝරා ගන්නවා. ඇඳුමකුත් තෝරා ගන්නවා. ඒ වයින් සමාජයට අඟවන්න උත්සාහ කරනවා අපි අහවල් ආගමට අයිති අය කියලා. ඒ අනන්‍යතාවයේ තිබුණාට කමක් නැහැ. ඒ අනන්‍යතාවයේ අන් අයට රිදවන්න දාගන්නත් එපා. ඒ අනන්‍යතාවයේ දැකලා අන් අය ඔබගේ හිත කේන්ති ගස්ස ගන්න පුරුදු කරගන්නත් එපා. මොකද ලෝකෙ සිදුවෙන දේවල් දැකලා ඔබ කේන්ති ගස්ස ගන්න ගියොත් එහෙනම් උදේ ඉඳලා දවල් රැ වෙනකල් ඔබට සලායතන නිරය හැදෙනවා මේ ලෝකේ. මතක තබා ගන්න. තථාගතයන් වහන්සේ මම මේ සලායතන නම් වූ නිරයක් දැක්කයි කියලා ඔය ක්ෂණ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒක කොහෙද තියෙන්නේ කියලා නෙවෙයි එකෙන් කියන දේ තේරුම් ගත්තොත් සලායතන නිරය ඔබට හොයාගත්තා ඇති. ඒකේ ඉන්න අයට උදේ පටන් හවස් වෙනතුරු දොරවල් හයට හමු වෙන හැම එකක්ම අකමැති අප්‍රසන්න අමනාප අදහස් උපදවන දේවල්. ඒ කියන්නේ දුක් ගෙනත් දෙන දේවල්. එහෙනම් දවස පුරාම දුක තියෙනවා නම් එතකොට ඒක සලායතන නිරය කියන්නේ ආයතන හයෙන් හැදෙන අපාය කියන එකනේ. ඔන්නෝව තමයි මිනිස්සු දන්නේ නැත්තේ මේ ජීවත් වෙන්න ගිහින් ජීවිතය අපායක් කරගන්න හැටි. ජීවත් වෙන්න ගිහින් ජීවිතය අපායක් කරගන්නත් බෑ. ජීවත් කරන්න ගිහින් ජීවිතය දිව්‍යාලෝකයක් කරගන්නත් බෑ. එතකොට කියන සලායතන ස්වර්ගය කියලා. මේ දෙකෙන් මිදීම සඳහා තමයි කන සම්පත්තිය යොදා ගන්න කියලා තියෙන්නේ කන සූත්‍රය. එහෙනම් අපට මේ වචනේ මම ගත්ත වචනෙට පෙර තියෙන තව කාරණයක් තියෙනවා. මේක බොහෝ තැන්වල තිබෙන දෙයක් සූත්‍රය. ඒකයි මම මේ විවිධ මාතෘකා වලින් අරන් මේක පෙන්වන්න හදන්නේ. එක දෙයක් නෙමෙයි මේක මාතෘකා ඕන තරම් ගත්ත හැකි ගත්තාම අන්තිමට එක තැනකට එන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරුණු 10 අතර එකක් තියෙනවා කතමාචානන්ද පහන සංඥා කියලා. හරි. අනේ ප්‍රහාණ කරන්න යාමේදී කරන්න ඕන දේ තමයි මේ අගට පෙන්වලා තිබෙන්නේ. ප්‍රහාණය කරන්න මොනවා ඕන කියලා ඊට පස්සේ කියලා තිබෙනවා. ඇයි ප්‍රහාණය කරන්න වෙලා තියෙන්නේ කියන එක ඊට පස්සේ පළමුවෙන් ඔබ ඉගෙන ගන්න. මොකද්ද මේ අන්තිම පාඩයෙන් පෙන්වන්නේ? උපදින උප්පන්නේ උපදින කියන්නේ මේ ජීවිතේ ලබන ජීවිතය කියන එක නෙවෙයි. අසකරණාසය දියකය උදව් කරගෙන සතර ඉරියව් පවත්තද්දී සිතට එන සිතට උපදින
උපදින මොහොතක් පාසා ඒ උපදින්නා වූ පාපකාරී අකුසල ධර්මයන් පාපකයේ අකුසලයේ ධම්මේ ඔබට පිළිගන්න නැතුව ඉන්න පුළුවන් නම් එකතු නොවෙන්න පුළුවන් නම් ඒකට කියනවන්න අදිවාසේති කියලා. පස්සේ අපි කතා කරමු මොනවද මේ උපනුපන්න අකුසල පාපකී අකුසල ධර්ම කියලා. ඒ වගේම මේක බැහැර කරන්න පුළුවන් නම් ෂණයකින් එකට කියනවා පජහති කියලා. ඔබට ඒ සඳහා එකතු වෙන්න වීරිය දරන්න පුළුවන් නම් වීරියෙන් දුක්ඛං අච්ඡේති. එකට කියනවා විනෝදේති කියලා. ඔබට ඒක අවසන් කරන්න පුළුවන් නම් එකට කියනවා බ්‍යන්ති කරෝති කියලා. ඔබට ඒක හෙට දවසේ වදයක් දෙන්න නැති විදිහට නැවතත් සිතට හටගන්න නැති විදිහට නිමා කරන්න පුළුවන් නම් එකට කියනවා අනභවං ගමේති. මෙන්න 2022 වසරේ මිනිස් සමූහය විසින් අනුගමනය කරන්න ඕන සදහම් පාඨයේ තේමාව. ඇයි මේක කරන්න වෙලා තිබෙන්නේ? මේක නොකරපු නිසා. මේකට විරුද්ධ දෙයක් කරමින් හිටපු නිසා. මොනවද මේ උපදින පාපකාරී අකුසල ධර්මයන් කියලා කියන්නේ? ඔන්න දැන් ඊළඟ පහන සංඥා තේජය තියෙනවා ඊට පස්සේ. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මේ තුනට නෙමේ පාපකාරී අකුසල ධර්ම කියලා කියන්නේ. එතකොට ඒවා උපදින්නේ ඇයි අපි ගාවා? මෙන්න මේ වචන තුනට අදාළ කාරණා අපි නොකරපු නිසා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන කාරණාව වෙනුවට මේකට අදාළ වෙනත් වචන සමූහයක් අරගෙන ඔබ ඔක ජීවිතය තුළ භාවිතා කළමින් හිටපු නිසා. අර ආගම් වශයෙන් පුද්ගලින් බෙදී හිටියාට ආගමික ලක්ෂණ පෙන්වුවාට ඇතුළතින් මේ තුනමයි ලෝකයා කරමින් ඉන්නේ. පෘථග්ජන කියන වචන ලේබලේ ගහලා තියෙන බෞද්ධයින්ට විතරක් නෙමෙයි බුදුන් වහන්සේලා සමස්ත ලෝකයාටම. ජීවත් වෙන්න යාමේදී ගත කළ ජීවිතය තුළ මෙතෙක් කල් ඔබ ඇවිත් ඉන්නවද යම් තාක් වසර ගණනක්? මේක තුළ ඔබට හොරෙන් ඔබේ සිත තුළ ඔබට එරෙහිව හමුදාවක් සකස් වන බව, බලවේගයක් ගොඩ නැගුණු බව. ඒ බලවේගයේ බලවත් වීම ඔබේ ජීවිතය දුකටපත් වීම බව ඔබට මව හෝ පියා හෝ ගුරුවරයා කියලා දෙන්නේ නැහැ. ඔවුන්ටත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ සෙසු ආගමික ග්‍රන්ථවලවත් පැහැදිලි කරන්නේ නැහැ. නමුත් තින්නෝහං තාරයිස්සාමි බුදුන් වහන්සේගේ තේමාව තුළ මම ඊතර වෙලා නුඹලා ඊතර කරනවා. ඊතර වෙලා ඊතරුණ හැටි පාරකින් ගිහින්නේ දැන් මේ ඉන්නේ. ඒ තේමාව තුළ උන්වහන්සේට ඒ පිළිබඳව වැටහෙනවා මිනිස්සුන් කරන මෝඩකම පිළිබඳව. මෙන්න මේ මෝඩකම මේ වසර තුළ නොකරන්ටත් කරන මෝඩකම් ටික අයින් කරගන්නටත් ඔබ තේමාව බවට පත් කරගන්නවා නම් එක මම හිතනවා සෑම දිනාටම අනුගමනය කළ හැකි සර්වාගමික තේමාවක් වෙනවා. අර අනිකුත් ආගමික ලක්ෂණින් බැහැර නොවි ඒවාට පහර නොගසා ඒවා විවේචනය නොකර ඒක ප්‍රශ්නයක් උත් කරගන්න නැතුව Taman පමණක් අන් අයට නොදෙන ආකාරයෙන් අනුගමනය කරන්න පුළුවන් සිහින් නොපෙනෙන ප්‍රතිපදාවක් බුදු සමය තුළ සඳහන් වෙනවා. ඔබට මේ තේරුම් ගන්න පුළුවන් නම් සම්පූර්ණ බුදු සමය පමණයි. සැබෑ බුදු සමයයි. සැබෑ බුදු සමය අනුගමනීය ප්‍රතිපදාවත් එයයි. මට දැන් හිතෙනවා මේ අවුරුදු 40ක් 45ක් මේ ජීවිතේ ගත කරලා පැවිද්ද තුල සහ පොත්පත් තුල ඇයි මේ සුමදුර දේ මිනිසුන්ට අනුගමනය කිරීම සඳහා ලෝකෙට විවෘත නොනේ නොකලේ කියලා. ඔක පොතපතේ තිබුණාට සක්‍රිය වෙන්නේ නැහැ. ඒක එතකොට බෙහෙත් වට්ටෝරුවක් පමණයි. බෙහෙත් වට්ටෝරු වෙද පොත්වල තිබුණාට මිනිස්සුන්ට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. බෙහෙත් වට්ටෝරුවේ බෙහෙත් ටික හදලා බීපුවම තමයි ලෙඩ හොඳ වෙන්නේ. ඒ නිසා මේක සක්‍රිය දහමක් බවට ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් බවට තව කී දෙනාද තේරුම් අරන් ඉන්නේ. කාගෙන්වත් ලැබෙන දෙයක් නෙවෙයි මේක. අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය තුළ ඔබ අනුගමනය කොට වීරිය කොට ළඟා කරගත යුතු ප්‍රතිඵලයක්. ඉෂ්‍යත් පාස් වෙන ළමයෙක් විභාගයට ලියන්න ලෑත් වෙලා ඉගෙන ගන්නේ නැතුව ඉඳලා ගිහින් ඉල්ලනවා දෙවියන්ගෙන් බෝධි පූජා තියලා පාස් කරලා දෙන්න කියලා. එහෙම ඇත්තටමත් අම්මලා කරනවා. නමුත්
විභාගේ පාස් කරන්නේ දෙවියෝ නෙවෙයිනේ. උත්තරපත්‍ර පරීක්ෂාවරු. එහෙනම් දෙවියන්ට බලතල දීලා නැහැ විභාගේ පාස් කරන්න. නොලියා ඉඳලා දෙවියන්ට කිව්වට පාස් කරන්නේ නැහැ. හැබැයි හරියට ලියලා දෙවියන්ට නොකියවත් පාස් වෙනවා. බලන්න කරලා බලන්න ඕන. එනිසා මේ මිනිස්සුන්ගේ තියෙන අන්ධ විශ්වාස පැත්තකින් දාන්න වෙනවා. නිසා අපි මේ යන ගමනේදී ජීවත් වෙන අපි මේ දෙපයින් යන ගමනක් නෙවෙයි මම කතා කරන්නේ. මව්කුසෙන් බිහි යන ජීවන ගමනක් අපට තියෙනවා. මේ ජීවන ගමනේදී අපට හොරෙන් සිදුවෙන දෙයක් තියෙනවා. ඒක අංගුත්තර නිකායේ ඒකක නිපාතවල තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙන චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියලා. සිත කෙලසීමෙන් සත්වයා දුකටපත් වේ. ලබාගත් ජීවිතය තුළ සිත කෙලසා ගනිමින් යන මඟ නවත්තා ඊට තිතබා කෙලසුන කොටස අයින් කරගන්න ජීවිතයක් බවට පත් කරගන්න ඔබ කැමති නැතිද? ඔබට ඒ සඳහා අවශ්‍ය අවවාදානුශාසනා ලැබෙන්න වෙනවා. ඔබ වැටිලා ඉන්නේ ලිඳක නැත්තම් වලක බව තේරෙන්න වෙනවා. ගොඩ එන්න පාරක් තියෙන්න වෙනවා. දැන් ලිඳේ වැටලා ඉන්නකොට ඉන්න කැමති නෑ, ගොඩ එන්න කැමතිනේ. නමුත් ගොඩ එන්න උඩ පැන්නට බෑ. කවුරු හරි අත දෙන්න ඕන. පාර දෙපෙන්නන්න. ඒකට උපක්‍රමයක් ලබා ගන්න ඕන. ඔය මම දකින්නවා පසුගිය කාලවකවානුවල සැඩ පහරවල් වල නිර්මාණය කරනලා ජල පහරවල් වල වැව් වලින් කුඹුර වලට ගෙනියන අලි වැටිලා පහළ යනවා. ගැලවෙන්න බෑ. ගැලවෙන්න කොතරින් හරි උපක්‍රමයක් කරනවා. වගා ලිං වල අලි වැටිලා ගොඩ එන්න බැරුව ඉන්නවා. විශාල යන්ත්‍ර ගෙනත් ගොඩ එන්න පාරවල් කපලා ගොඩ ගන්නවා. නිකම්ම වැටුනහම ගොඩ එන්න බෑනේ. මිනිසුන් මොකද කරන්නේ? සානුකම්පික වෙලා තමන්ගේ අස්සන්න පාලු කළා ජීවිතයක් බේරගන්න කාණු කපලා වුන්ගේ ජීවිත ගොඩ ගන්නවා. අනේ බුදුරජාණන් වහන්සේත් මේ ජීවිතය තුළ අමාරු වැටුණ අයට ගොඩ ගන්න පාරක් නෙපෙන්නන්න හදන්නේ ජීවිතේ. මේ අමාරු වැටෙන්නේ පිටපැත්තෙන් නෙමෙයි. පිටපැත්ත සම්බන්ධයෙන්ත් අමාරුකම් පවතිනවා. ඒවට ඉතින් ආර්ථික දුෂ්කරතා අපහසුතා එක එක කාලෙට එන විසයන් කියලා කියනවා. ඒවටත් මොහොන දෙන්න ඕන. ඒවා නිසාත් අර ආධ්‍යාත්මික වශයෙන් අමාරු වැටෙන එක තව බලවත් වෙනවා. මෙන්න මේ සිද්ධිය ඔබේ පසුගිය අවුරුද්ද තුලින් දකින්න. මේක මේ අවුරුද්දට ගේන්න එපා. පසුගිය අවුරුද්ද සහ පසුගිය කාලය තුල ඔබ මේ වැඩේ නේද කරමින් හිටියේ කියලා දකින්න. මේ නිසා පෙර අවුරුද්දට වඩා නැත්නම් අවුරුදු එකකට වඩා දෙකකට වඩා තුනකට වඩා ඉදිරි අවුරුද්දේ ඔබ අසහනෙන් පීඩාවෙන් දුකෙන් හිටියා නේද කියලා ඔබ තුලින් දකින්න. ඒකට ලෝකෙට දොස් පවරන්න කල්පනා කරන්න එපා. මෙන්න මේ බුදුන් වහන්සේ වදාළ අපහානන මු වැරද්ද ඔබ තුල සිදු වෙනවා නේද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. විශාල ධර්මයක් නෑ මෙතන. අපි පැහැදිලි කර ධර්ම කරුණු උදව් කරගන්න ඔබ ජීවත් වෙනකොට කරුණු තුනක් පාවිච්චි කරනවලු. ඒකට මම පසුගිය කාලවකවානු තුලම පසුබිම හදමින් හිටියා. සිව්විරියව්වේදී සයදොරේදී ඔබ පවත්වන්නේ ජීවිතයේ සිව්විරියව්වක් පමණයි. ඔබ ආවිතා කරන්නේ දොරවල් 6යි. මෙන්න මෙහිදී ඔබට මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්න තමයි දොරවල් 5ක් දීලා තිබෙන්නේ. නමුත් ඔබේ සම්බන්ධතාවය නිර්වෘල්ව පවත්වන්න යන්නේ ඔබ වැරදි විදිහට පවත්වන්න ගන්නවා. නිවැරදියට පවත්වන එකට චක්කුණා සංවරෝ සාදු සෝතේන සංවරෝ කියලා කියනවා. වැරදි විදිහ පවත්වන එකට කියනවා දර්ශන ශ්‍රවණ සමුල්ප්ලාපන ආග්‍රාණ ආදී කොට ඇති කාය ආදී කොට ඇති සංසග්ග කියලා. සංසග්ග ජාතෝ පුරිසස්ස කාමා. සංසග්ග ජාකෝ පතන්ති දුක්ඛා කියලා තියෙනවා. නැත්නම් සංසග්ග ජාතස්ස මිනිසුන්ට අසහනේ පීඩාව මේ එකතු වීම වචනේ තේරුම ලෝකේ තියෙන අරමුණු වලට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඇලීම. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. මේ එකතු වීම තුළින් තමයි ඇල්ම හටගන්නේ කියලා එකෙන් පෙන්වන්නේ. එතකොට මේක මෙන්න මේ ළමා කාලයේ පටන් අපි හොඳ දෙයක් හරි දෙයක් කියලා හිතාගත්තට මේකෙන් සසරට ඇලෙන බව, දුක් වලට හේතු චිත්තාභ්‍යන්තරේ නිදන් වෙන බව අහිංසක කුඩා දරුවෝ දන්නේ නැහැ. ලොකු අයවත් දැන් දැනගෙන අපි අමාරු වැටලා ඉන්න කියලා තේරුම් අරගෙන දරුවන්ට මේ පාරේට නොයන්න, මේ පාරේ වට ගන්න නැති වෙන්න
ජීවන රටාවක් අධ්‍යාපන රටාවක් සකස් කරනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. මොකද සකස් වෙලා තියෙන එකේ පවතින්නේම තරංගකාරීත්වය තුළින් මේ කියන ත්‍රිවිධ විතර්කය බලවත් කරන එකමයි තියෙන්නේ. ඒකට කියන්නේ ත්‍රිවිධ විතර්ක කියලා. විතර්ක කියන පදේ තේරුම මම කියලා තිබෙනවා ඒ මොහොතට සිතට එන අදහස. සිත තුළ සිතුවිලි තියෙනවානේ. සාමාන්‍යයෙන් සිත මොහොතින් මොහොත වෙනස් වෙනවා. සිත හටගන්න දේ තුළ සිතුවිලි හටගෙන සිතයි සිතුවිලි දෙකම නැසෙනවා. එතකොට සිත විග්‍රහ කරන්න පැරණි පොත්පත්වල සඳහන් කරනවා නිකන් හරියට පොල් තෙල් වගේ කියලා. වරද්ද ගන්න එපා. සිත පොල් තෙල් වගේ කිව්වයි කියලා. පොල් තෙල් වලට කලවම් කරලා හදනවා තෙල් බෙහෙත්. සමහරට ඖෂධ වර්ග 20 30 40 කොටලා අඹරලා තමයි මේකට මේ කකාරලා ගන්නෙ. දැන් තෙල තුල පවතින ಗುಣ තමයි බෙහෙත් ඖෂධ කියලා කියන්නේ. ಗುಣ වලට පවතින්න බෑ තෙල් නැත්නම්. තෙල් ගුණ නැතුවත් තෙල් වෙනම තියන්න පුළුවන්. දැන් පොල් තෙල් කිව්වම අර ගුණ එකක්වත් නැහැනේ. අන්න වගේ තෙල් වගේ සිතත් ගුණ අගුණ වගේ සිතුවිලිත් ගන්න කියලා කියන්නේ. එතකොට මේ තෙල් වල අපහසු ආය නරක තෙල් තියෙනවා. වසවිස දෙන තෙල්. එතකොට ඒ තමයි අකුසල සිතුවිලි උපදවනා වූ සිත්. යහපත සලසන සිත් තියෙනවා. ඒවට කියනවා කුසල සිතුවිලි සහිත සිත්. සිත සහ සිතුවිලි දෙකට ඒකුප්පාද ඒක නිරෝධ කියලා වචනයක් දීලා තියෙනවා. හිත හට ගන්න ගමන්ම සිතුවිලිත් හටගන්න සිත නැසෙනකොට නැසෙනවා. ඊට එහාට යන්න බෑ. අපි හිතන් ඉන්නේ සිත වන්දවසෙන්ලා මැරෙනකම්ම තියෙනවායි කියලා සිතුවිලිත් හැමදාම තියෙනවායි. එහෙම ස්වභාවයක් එකේ දීලා තිබෙනවා. දැන් මේ තෙල් නැමැති සිතට ඔබ ජීවත් වෙනකොට කරන්නේ වසවිස සහිත කොළ වර්ග කොට කොටා එකතු කරන එක. ඖෂධීය ගුණ නැති. අන්න එකතු කරන ඒවට තමයි කියන්නේ ත්‍රිවිධ විතර්ක කියලා. එතකොට අන්නේ කාරණා ටික ගත්තාම ඔබේ සිතේ උපදින්නේ පස්සේ කාලෙක එකතු කරපු එක. අර uppannam කාම විතක්කම් කියලා කියන්නේ දැන් එකක් නෙමෙයි. මෙතෙක්කල් ජීවිතේ හදාගත් එකක්. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ඔස්සේ විශේෂයෙන් ස්පර්ශ කාමයේ ඔස්සේ සදාචාර විරෝධී නීති විරෝධී ආකාරයට ඉටු කර ගැනීම තුළින් ඔබට සැපතක් ලැබෙනවායි කියලා ඒ ඉටු කර ගැනීමට කාලය ධනය ශ්‍රමය යොදා ගැනීම, හොරබරු වංචා කිරීම, බිරිඳ රැවැට්ටීම, තව අනිත් අය රැවැට්ටීම ආදී වශයෙන් එහෙමයි ඒක විතර්කයක් බවට පත් වෙන්නේ. එය ඉටු කර ගැනීමට කරන්න ඕන හොරබරු වංචා කපටිකම් සේරම කරනවා මිනිස්සු. නීතිය පවා යොදාගෙන. එතකොට මේකට කියනවා එක වචනයක් තනි වචනේ ලෝභය කියලා නැත්නම් කාම විතක්ක කියලා කියනවා. ළමා කාලයේ පටන් මේකට ඔබ එකතු වෙමින් ක්‍රියාත්මක කරමින් ආවේ නිසා ඒක එන්න බලවත් වෙනවා. මම දැන් මේ අදාළ තැනට යන්න මේ මුලින් පෙන්වා දෙන්නේ මිනිස්සුන් කරන වැඩේ. මේකට ආගමක් නැහැ. හැමදෙනාම කරනවා මේක. මේකට එරෙහි වෙදී මේ තමන්ගේ කැමැත්තට එරෙහි වෙනකොට බිරිඳ හෝ සැමියා හෝ ගුරුවරයා හෝ සේවකයා හෝ තවත් කවුරු හරි පාරේ යන මගියා හෝ රියදුරාගේ නිදහස් ගමනට එරෙහි වෙන්නේ මාරේ යන මගියා හෝ ත්‍රිරෝද රත රියදුරා හෝ යතුරු පැදි රියදුරා. එතකොට ඔහුට එක පාරටම සිතට එනවා තවත් විතර්කයක්. කියනවා ව්‍යාපාද, තරහව. මේකට අදාළ මූල හේතු චිතාබේ තිබුණ නිසා තමයි මේ එන්නේ. ඔබ තමයි මේ ස්ථිතිය තුළට මේක දුන්නේ. ලෝකේ කාරණාත් එක්කලා ඔබ ගැටුමක් ඇති කරගත්තා නම් කවුරු හරි සමග ගැටුම දුරද ඥානයකින් තමයි මේක බලවත් වෙන්නේ. ගැටුම බිරිඳ සමග විය හැකි, ගැටුම සහෝදරයන් සමග විය හැකි, ගැටුම අසල්වාසීන් සමග විය හැකි, ගැටුම දේශපාලන පක්ෂ සමග විය හැකි, ගැටුම ආගම් සමග විය හැකි. ගැටුම ආයතනයේ සේවක පිරිස් දෙකක් අතර විය හැකි. කොහොම ගත්තත් ලී දෙකක් එකට ගැටුණාම ගින්දර ගන්නවා. ගිනි පෙට්ටියයි කුරයි ගැටුණාම ගින්දර ගන්නවා. මෙන්න මේ ව්‍යාපාද විතර්කය ඇති කරන්නේ මිනිසුන් අතර ගැටුමක්. එින්ද ව්‍යාපාද විතර්කය මිනිසා තුළ දුක් නිර්මාණය කරයි. මිනිසාට දුක් ගෙනත් දෙන නියෝජිතයෙක්. ඔබ පසුගිය වසර ගණනාවක් තුළ බුදු සමය හැදෑරුවේ නැත්නම් මේක බලවත් කරමින් ඉන්නවා.
ඉස්කෝලේ ගිය බුදු සමය නෙමෙයි මම කියන්නේ. ඒක හදාරුවා ඕන කෙනෙක්ම. ඒක තුළ වචන පාඩම් කරගත්ත හැරෙනවා ඔබ තුළ මේක උත්සන්න වෙන හැටි කියලා දුන්නේ නෑනේ කවුරුත්. ඒකෙන් මිදෙන්න මොකද කරන්න ඕන කියලා පැහැදිලි කළේ නෑනේ කවුරුත්. මේක සාමාන්‍යයෙන් බලවත් වෙන විට වචනෙට රැවිල්ලකට ගෙරවිල්ලකට එහා ගිය තව මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න හිතෙනවා. අතින් පයින් පහර දීමේ සිට කෝටුව සරහා අවිහරහා න්‍යෂ්ටික අවිය දක්වාම කියන්නේ. ඒ පුද්ගලයා සතු අවි බලතලානුව. අදාළ ඔබට කරදර ඇති කළා වූ හිරිහැර කළා වූ ඔබට ඔබ නොතකම් කැළඹීමටපත් කළා වූ බලයස හෝ බලවේගය හෝ පුද්ගලයා රිදවන්න හිතෙනවා. විනාශ කරන්න හිතෙනවා. කොයි ආකාරයෙන් හෝ. අන්නේ විනාශ කරන්න ඔහු කිහි පවටන් පව ඇති කරන්න වූ පීඩනය විහිංසා විතර්කයයි. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙලා දකින්නේ මිනිසුන් දුකටපත් කරන්නේ අවුවැස්ස පින්න නෙවෙයි. ඔවුන් තුළ හටගෙන පෝෂණය කරන්නා වූ බලවත් කරන්නා වූ මේ විස සහිත බීජ තුන බලවත් වෙලා විශාල අතුරුකිලි හතස් ගස් තුනක් බවට පත් වෙනවා හිත ඇතුලේ. ඒකට කියනවා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මෙන්න මේ තුන ඔබ බලවත් කරන්නේ නම් ඔබ පිටින් පෙන්වන ආගමික භවයේ ඇති වැඩක් නැහැ මට නම්. ඔබට වැඩක් තියෙන්න පුළුවන්. ඒක පුස්සක්. අන්දයත් ඔබ අමාරු වැටෙනවා. ඔබ ඉතින් කියාවි අපි මේ තරම් කටයුතු කරනවා මේ තරම් කටයුතු කියලා ආගමික බව ඔබේ බාහිර වැඩවලින්. ඒවා තුළම ඔබ කරන්නේ තරඟකාරීත්වය නම් පරිගැනීම නම් එකට කිරීම නම් දිනන්න යාව නම් පරාජය කිරීම නම් ඒ තුලත් ඔබ ආයත් කරන්නේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කරන එක. ඉස්සර කළා පසුගිය අවුරුද්ද පුරාමත් කරන්න ඇති. අද පටන්වත් මේක නොකර ඉන්නේ කොහොමද කියලා හොයාගන්න. කරන එක බුදුහාමුදුරන්ගේ අවදානුශාසන ඕන නෑ. ඕනෑ මොඩේ ඒක කර ඉඳීවි. ඒ කියන්නේ සසර හදන්න සසරට බැඳෙන්න දුකට බැඳෙන්න දන්න පුද්ගලයාට අසුතක් පුතක් ජනය අයයි කියනු ලැබේ. ලෝකෙ කොහේ හිටියත් මොන ආගමක හිටියත්. ඒකයි බුදු සමයේ තක්සේරුව. මේ චර්යා රටාව අපට විවිධ රටවල් වල ජාති වල ආගම් වලට අයිති පුද්ගලයන්ගේ ප්‍රකාශ තුල හැසිරීම තුල අපි දකිනවා. එන්න ඇඳුමකින් හෝ සංකේතයකින් සුද්ධවන්තයින් වෙන්න හැදුවට ඇතුළත මේක භාවිතා කරනවා නම් ඔබ ළඟ තිබෙන්නේ අසුද්ධ බවක්. මේ අසුද්ධ බව සුද්ධ කරන්න නෑ අර ග්‍රන්ථවල මාර්ගයක් නැහැ. කාගෙන් හරි ඉල්ලනවා ප්‍රාර්ථනා කරනවා ආඥා කරනවා යනවාම තමා විසින් අනුගමනය කළ යුතු මාර්ගයක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේ ඒකට මාර්ගයක් දීලා තියෙනවා. වැටුනේ ඔබ ලිඳට ඔබ ගොඩ එන්න. අමාරුවේ වැටුනේ ඔබ ගොඩ එන්න. එනිසා මේ ජීවිත අවසානය දක්වා මේ පාරේ යන්න එපා. එතනින් එහා පැත්තට ඔබට ජීවිතේ අහිමි වෙනවා විතරක් නෙමෙයි ඊට අදාළ වෙන පරලෝකුත් ලැබෙනවා. ඒවා බලවත් කර ගැනීම තුළ. ලබාගත් ජීවිතයේ ආපුදුර තුළින් මේක නවත්තන්න. මේ වැරදි පාර යන එක. මෙතනින් එහාට වෙන පාරක් යන්න පටන් ගන්න. මේ පහන අපහාන කියන්නේ ආපු පාර තමයි අපහාන සංඥා. ඕන කෙනෙකුට. යන්න ඕන පාර තමයි පහන සංඥා. අර ඍණාත්මක චින්තනය අපහාන සංඥා, ධනාත්මක චින්තනය පහන සංඥා. අපහාන සංඥා පාපකේ අකුසලයේ ධර්මයේ. පහන සංඥා පාපක ක්‍රියාකුසල ධර්මෙන් මිදෙන මඟ. එතකොට ඔබ පිළිබඳ හඳුනා ගන්න. මේ කියන අවස්ථා තුන ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඔබ ගත කරන පරිසරය තුළ ඔබේ ආශ්‍රවයන් තුළ ඔබ සම්බන්ධතා පවත්වන අය සම කටයුතු කිරීමේදීමයි මේ ඔබ තුළ නිදන් වී පවතිනා වූ නිදාගත් සතුරා එළියට ඇවිදින් ඔබ අත්අඩංගුවට අරගෙන ඔබව මෙහෙවන්නේ මේ විදිහට. දැන් අර අපි කියනවානේ මේ ජීවග්‍රහයන් ගන්නවා නැත්නම් ඔය තුවක්කුවක් කරන යටත් කරගන්නවායි කියලා. සාමාන්‍ය ඔය හොරකම් වලදී නැත්නම් යම් තැන් ගුවන් යානා පැහැර ගැනීම වලදී තව කාරණයකදී ප්‍රාණායපකරුවන් බවට පත් කරගන්නවා කියනවානේ.
ප්‍රාණායාමකරුවාට තුවක්කු එල්ල කරලා තියෙන කනට ඔළුවට කියන දේ කරන්න ඕනේ නැත්නම් වෙඩි වදිනවා. ඒ වගේ මේ මිනිසුන් කවදා හරි තේරුම් ගන්න ඕන පු탁ජන සමාජය කියන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ප්‍රාණායාමකරුවෙක්. ඔබට නිදහසේ කටයුතු කරන්න දෙන්නේ නැහැ. ඔබේ අතපය ලවා, ඔබේ කට ලවා, ඔබේ මොළය ලවා විනාශයක්ම කරවන්න කියන කරගන්න කියන. ඔබටත් අයහපතක්, ලෝකෙටත් අයහපතක්. හොඳින් කල්පනා කරලා බලන්න. තුන් දෙනෙක් ඇවිදින් ඔබේ ඔළුවට තුවක්කු අල්ලලා ප්‍රාණායාමකරුවෙක් බවට පත් කරගෙන. කාම විතර්කයේ එක්කෙනෙක්, ව්‍යාපාද විතර්කයේ එක්කෙනෙක්, විහිංසා විතර්කයේ තව එක්කෙනෙක්. මේ තුන් දෙනා කාගේවත් නෙමෙයි, මායාවේ නියෝජිතයෝ. ඔබ අසරණයි. තනියෙන් මේ කටයුත්ත කරන්න ගියොත් ඔබට අවිදෙන්න කෙනෙක් නැහැ. සරණ ජයග්‍රහණය කරන්න ඔබ පරාජයමයි පිළිගන්න වෙන්නේ. ඔබේ තේමාව අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති අනභවං ගාමති සෝකායස විදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති කියලා තව කැලලක් එකතු කරන්න පුළුවන්. ඒකට වහල් වෙලා ජීවිතේ ගත්ත ඕන වැඩ ගත්තේ නැතුව නිකන් බඩ විතරක් පුරවගෙන ගයක් විතරක් හදාන ඉඳලා සෝකෙන් දුකින් යන්න වෙනවා. නමුත් සටනක් ජය ගන්න විරුද්ධවාදීන් පැත්ත ඊට වඩා බලවත් වෙනවා. මේ ක්ලේශයන් සමග සටන් කරන්න බුදුරජාණන් වහන්සේ මීට හමුදාවක් ඔබට ලබා දෙනවා. එතකොට මොවුන් දුර්වල කරලා වුන් බලවත් වෙන්න වෙනවා. මේක තමයි චිත්තාභ්‍යන්තරයේ බුදු සමය සටන සමග කෙලෙස් සතුරන් සමග තියෙන සටන. පිටස්තර කවුරුස් සමග නෙමෙයි චිත්තාභ්‍යන්තරයේ තියෙන්නේ. මේ සතුරන් මරණ හැටි තමයි මේ අන්තිම පදේ තියෙන්නේ. මම තව ටිකක් වෙලා යනකොට කියන්නම්. දැන් හුඟක් දේවල් ඕන නැහැ. මේ මොහොත ගැන සැලකිලිමත් වෙන්න. ඊයේ මොව කරන්න බෑ. ඊයේ ගත වෙලා ඉවරයි. ඒව හදන්න බෑ ආයේ. හෙට ඇවිදිනුත් නැහැ. නමුත් මේ චිත්තාභ්‍යන්තරයේ සැඟවුණා වූ මේ හතුරා ඔබට ලැබෙන බාහිර කාරණයක් මුල් කොටගෙන ඇසේ කනේ නාසයේ උදව්වෙන් ඔබේ සිතට එනවා. අන්නේ සිතට එනවට තමයි කියන්නේ uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා. තුනෙන් එකයි එන්නේ. සංසාරේ මොකද කළේ? මට මදිකමක් වුණේ, පාඩුවක් වුණේ, රිදීමක් වුණේ, ආගමට මදිකමක් වුණේ, අපහාසයක් වුණේ, මොනවා හරි එකක් අරගෙන එකතු වෙන්න කල්පනා කරනවා. ප්‍රතික්‍රියාවකට යන්නම කරන්නම ලෑස්ති වෙලා බොහොම කල් පුරුදු කරලා තිබෙනවා. ඒක සාධාරණ දෙයක් වශයෙන් ඔබේ හිත පිළිගන්නවා. ඒක කල යුත්තක් වශයෙන් පිළිගනු ලබනවා. නමුත් ඔබේ චිත්තාභ්‍යන්තරයේ කෙලසා ගන්න බව සහ ඔබට ඒකට වැපුරු ලෙස කපා ගනී කියන අස්වැන්න හිමි වෙන බව දන්නේ නැහැ. සසර දුක නිමා කරන්නට උපන් ආගමක මිනිසුන්ට මේ සසර දුක හදන එක ආගමික ජීවිතය වෙන්නේ කොහොමද? සසරේ මේ සතර හදන එක නවත්තන්න මේ මොහොතේමයි සතර හදන්නේ. මේ මොහොතේ සතර හදන එක නවත්තන්න කරන්න ඕන දේ කියලා දීපු ගුරුවරයෙක් සහිත සාධාමයක් තුළ ගුරුවරයාට වැඳ වැඩේ නොකරන්න උගන්වපුවම කොහොමද ඒක ජනප්‍රිය නැත්නම් ඒක ලෝකෙට යහපතක් වෙන එකක් බවට පත් වෙන්නේ? උන්වහන්සේ හෙළි කළා වූ මග අනුගමනය කරන මිනිසුන් සහිත ලෝකයක් බවට පත් වෙන්නේ කොහොමද? මේ මූලික දේ කරන්නේ නැතුව මොකද කරන්නේ? ඔබ තව නොයෙකුත් දේවල් කරමින් ඉන්නවා. මාධ්‍යයකට දෙකකට උදාහරණයක් ඉදිරිපත් කළා ඔබට අහන්න හම් වෙයි. මේකටත් ඒකම කියන්නම් මම. දැන් ඔය අපේ රටේ තියෙනවානේ සිරිත්. ඒ අනුව මව්පියන්ගේ කැමැත්තෙන් හෝ දෙදෙනාගේ කැමැත්තෙන් හෝ තරුණ වයසේදී විවාහයක් යෝජනා වෙනවා. දැන් අනතුරුව දෙපස අය විවාහයට සූදානම් වෙනවා. ගෙවල් දොරවල් අතපතු ගාලා අලුතෙන් සායම් ගාලා සුද්ධ බුද්ධ කරලා ආභරණ අරන් ඇවිදින් ඇඳුම් පැළඳුම් අරන් ඇවිදින් හෝටල් අවශ්‍ය නම් හෝටල් බුක් කරලා මදු සමයට අවශ්‍ය නම් ඒවට අදාළ තැන් බුක් කරලා පින්තූර ගන්න අවශ්‍ය නම් ඒවට ලොකේෂන් බලලා ඥාතීන්ට ආරාධනා කරලා කේක් හරි ගස්සලා ආරාධනාපත් මුද්‍රණය කරලා මෙකි සහ නොකි ඒවට මාසයක් දෙකක් නෙවෙයි අවුරුද්දක් විතර තිස්සේ කටයුතු ලෑස්ති කරන අය ඉන්නවා. අද මේකට කියනවා මගුල කියලා. හොඳයි. ඔවුන් මේ හෝටල් එකක මේ උත්සවය අරගෙන පිටත් වෙලා යනවා
මදු සමය සඳහා. පොලිසිය නවත්තලා බලනවා. බලපුවම උන් දෙන්නගේ විවාහ සහතිකේ නැහැ. දැන් ඔක්කොම තිබුණත් ඒක මගුල් ගෙදරක්ද විවාහයක්ද? විවාහ සහතිකේ නැත්නම් අර එකක්වත් මේ මගුල් ගෙදර වළංගු වෙන්නේ නැහැ. ඔය ඔක්කක් නොතිබුණත් එකක්වත් විවාහ සහතිකේ තිබුණා නම් ඒ විවාහය මේ රටේ වළංගුයි. කරන්න ඕන දේ විවාහ සහතිකේ ලබා ගැනීම ඒක කරන්නේ නැතුව අනිත් ඔක්කොම කළත් වැඩක් වෙන්නේ නැහැ නේද? අපි බෞද්ධයින්ගේ බෞද්ධකමත් විවාහේ නැති විවාහ සහතිකේ නැති විවාහය වගේ. අදාළ මූලික දේ කරන්නේ නැහැ. වටේට ආගමික කියලා මුගා ගොඩක් එකතු කරගෙන ප්‍රදර්ශනය කරන්න හදනවා. මේක තේරුම් ගන්න අනිවාර්යයෙන්. මම එකකින් කියන්නේ විවාහයට සහතිකත්වය අවශ්‍යයි කියන එක එහෙම නෙවෙයි. ඔය අපේ මුත්තලාගේ પરම්පරාවල කියන්නේ මගේ නෙවෙයි අපේ ජාතියේ මුත්තලාගේ પરම්පරාවල අත්තලාගේ විවාහ වෙලා ජීවිත අවසානය දක්වා බිරිඳ සහ දරුවන් සමග හිටිය විවාහ සහතිකයක් තිබිලා නෙවෙයි. ලෙන්ගතුකම නිසා තමන්ගේ බිරිඳ සහ තමන්ගේ දරුවන් රැක ගන්න ඕන නිසා. ඒකයි ඇත්ත සිද්ධිය. නමුත් රටේ නීතිය අනුව අද පිළිගන්නේ 18 පෙන්නනම් සහතිකයේ තිබුණොත් ගහක් යට හිටියත් කොහෙ හිටියත් ආයේ පොලිසිය අත තියන්නේ නැතුව යනවා. ඒගොල්ලෝ නීති අනුකූල අයිතියක් තියෙනවා ඒක. ඒක කියනවා මේ ගත්තේ. අන්න ඒ වගේ මේ කරන්න ඕන දේ එකක් පුංචි දෙයක්. ඒක නොකර ලොකු දේවල් ගොඩාක් කළාට වැඩේ වෙන්නේ නැහැ. ඒ ලොකු දේවල් ගොඩාක් තුල තියෙනවා අවුරුදු 2700ක් තිස්සේ බුදු සමයේ ගමන් මඟ පිළිබඳ ශාසන ඉතිහාසයේ බුද්ධ චරිතයේ බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ ශිෂ්ටාචාරයේ සමයාන්තර ඥාන ඔස්සේ මහ විශාල දැනුමක්. අර ඔක්කොම අර මගුල් ගෙදර වටා තියෙන දේවල් තමයි. ඔබ කරන්න ඕන දේ ඔබ දන්නේ නැහැ. මා මේ සියල්ල තේරුම් ගැනීම තුළ ඔබ කළ යුතු දේ පැහැදිලි කරන්න හදන්නේ. ඔබේ ජීවිතය තුළ ඇඳුම් මාරුවක් තුළ හෝ ස්ථාන මාරුවක් තුළ නෙවෙයි. Taman ගත කරන ස්ථානයන් තුළ. බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළන්නේ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ අවුවැස්ස පින්න බාහිර සාධක නෙවෙයි. මේ Taman හදා ගන්නා වූ මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම කියන එක. මේක බලවත් කරගන්න කිසිවෙකුට බුදුන් නැත යන්න පාර පෑදෙන්නේ නැහැ. අපායටයි මාර්යා වෙතටයි යන පාර තමයි පෑදෙන්නේ. සෝත්සාහෙන් බලවත් කරගත්තේ සෝත්සාහෙන් බුද්ධ අවවාදය අරගෙන ශූන්‍ය කරගන්න ඕන. බුදු සමයේ නිවන නිවීම ශූන්‍ය වෙන්නේ නැහැ. නමුත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ශූන්‍ය කරගන්න තරමට ඔබ බුදුන්ට ලං වෙනවා. අන්න ඒ නිසා ලැබූ වසර මේක උත්සන්න කරගන්න පාරට ආයුබෝවන් කියලා ප්‍රහාණය කරගන්න පාරට යන්නයි ඔබ තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ පිළිබඳ උදාහරණ මම පසුගිය දවස්වල පෙන්නලා ඇති අද කියන්නේ නැහැ. ඔබේ ජීවිතය තුළ ඔබට අදාළ වටපිටාව තුළ බලන්න. මේ කාරණා තුන බලවත් කර ගැනීම තුළ කාම අපරාධ බලවත් වුණේ නැද්ද? ධනය සහ ජීවිත සහ විනාශ වුණේ නැද්ද? අසමගිය ඇති වුණේ නැද්ද? පෞල් ජීවිත කඩාකප්පල් වුණේ නැද්ද? ඇතැමුන් මරණයටපත් වුණේ නැද්ද? අනිත් අය හිරේ ගියේ නැතිද? මේ ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කයෙන් සමාජයට ලබා දෙන්නේ ඔන්න ඔය අයහපත. පස්සෙකටින් පසුතැවිලි වෙන එක තමයි වෙන්නේ. මං පෙර ගියේ වැරදින් පිරිපාරකේ ඒ ගියේ මගේ අවසානයේ පෝරකේ කියලා ඉතින් එතෙන් වෙලා පැරණකම්ම පශ්චාත්තාපයටපත් වෙනවා. මොකද කාන්ති පරමන්තපෝතිත්තිකා ඕන වෙලාවට පාවිච්චි කරන්න දැනගෙන හිටියේ නෑ. ලේබලේ බෞද්ධ. මතක තබා ගන්න. ඒ නිසා ඒ මොහොතට උපදින දේ මේ කතා කරන්නේ. ඒ මොහොතට උපදින්නේ ඔය කියන ලෝභය, දේශය, මෝහය. නැත්නම් කාම ව්‍යාපාද විහිංසා. ගෙනි කූරයි පෙට්ටියයි හැප්පෙනකොට එකපාරට ගෙඩි ගන්නවා වගේ අදාළ කරුණට අනුව චිත්තාභ්‍යන්තරලා එනවා. ආපු ගමන් ඔබ අන්ධෙක් වෙනවා. ඔබට තේරෙන්නේ නැහැ මොකද වුනේ කියලා. දැන් ඒ හැඟීම විසින් ඔබේ කය වචන මෙහෙවනු ලබනවා විනාශයක්මයි. මෙය කරනවා නම් ඔහුට ඇති ආගමික ජීවිතයක් නැත. ඒක ආගමික ජීවිතේ නෙමෙයි. කාලකන්ණි ජීවිතේ. අන්න බුදුන් වහන්සේ උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ ඔය තියෙන්නේ. උපදින ඊයේ නෙමෙයි හෙට නෙමෙයි මේ ගත කරන මොහොතේදී ඔබ යන්නේ නැ හැමතැනදීම. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින සතර ඉරියව්වේ උපදින මේ පාපකාරී අකුසල ධර්ම හේවත් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. කොහොමද මේන් මිදෙන්නේ? සංසාරයේ එකතු ණයට එකතු වෙලා මිදෙන්න බැරි වුණා, සතරම හැදුනා.
එනිසා තථාගතයන් වහන්සේ පාරක් හොයා ගන්නවා මේකට එකතු නොවුනොත් මිදෙන්න පුළුවන්. මේ එකතු වීම සහ එකතු නොවීම කියන මේ අලුත් වචන දෙක ත්‍රිපිටකයේ පාලියෙන් තියෙන්නේ කොහොමද? ඔය අලුත්ම වචන දෙකක් මම පාවිච්චි කරන්නේ. කියලා බැරි තැන. අර පරණ වචන වලින් කිව්වම කොහොමද ඒක කරන්නේ කියලා අහනවා අපහු. එකතු වෙනවට කියනවා කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී ඒක මගේ, ඒක මම, එගේ මගේ ආත්ම කොට ගැනීම කියන. හිතට එන දේ මම කොට ගැනීමනේ පෘථග්ජනයා කරනවායි කියලා පෙන්වන්නේ. අපේ රටේනේ කය මම කොට ගත්තා කියලා උගන්වන්නේ. කය මම ඉන්නවා කියලා අපේ රටේ උගන්වන්නේ. නමුත් බුදුන් වහන්සේගේ අසුතවන්ත සූත්‍ර දේශනාව උගන්වන්නේ අසුත පෘථග්ජනයා හිතට එන දෙයින් මම හදාගත්තා. ඒකෙන් මෙදෙන්න පෘථග්ජන භාවය තුල බෑ. මතක තියාගන්න. එහෙනම් එකතු වීම එහෙම නැත්නම් ඒකට පාලියෙන් කියන්නේ ඒතං මම යතමස්මෙන් ඒසෝ මේ අත්තා. එහෙම නැත්නම් මඤ්ඤමානය, මමත්වෙන් ගැනීම. එහෙමත් නැත්නම් නිත්‍ය සුඛාත්ම කියන්නේත් ඒකට තමයි. ඔය වෙන පාරකින් කරකවලාවට පරණ කියප එකක්ම තමයි ඔය කියන්න හදන්නේ. වෙන මොකුත් නැහැ ත්‍රිපිටකේ කියන්නේ. මේ මෝඩකමට අහු වෙනවා අහිංසකයෝ. ඊට පස්සේ ජීවිතය ජය ගන්න උත්සාහ කළාට අධ්‍යාත්මිකයේ විශාල ගිනි ගොඩක්. එනිසා මේක සිතින් බැහැර කරන්නට බුදු පියාණන් වහන්සේ පහන කියන වචනය යටතේදී වෙනත් වැඩක් පෙන්නනවා. අන්න ඒක ඔබ කරන්න ඕන. පාඩම් කරගෙන පිරිත් වශයෙන් කී කියා හිටියට හරියන්නේ නැහැ. අපි එහෙනම් 10000 කියලා ඇතින් පිරිත් කියන්න ගියාම පහන සංඥා නෑ. එයින් කියවෙන්නේ ඔබ ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව. උපන් මොහොතට පරණ එකතු වෙන පුරුද්ද වෙනුවට මෙතෙන්ට එකතු නොවෙන්න ඔබ දියුණු කරන්නා වූ වීරියක් තියෙන්න වෙනවා. ඒ දියුණු කරන එකට කියනවා සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියලා. අන්නේ දියුණු කරන්න ඕන දේවල්. මතක තබා ගන්න. ඒ කියන්නේ ඒක වැරදිද? ඒකට මං එකතු නොවිය යුතුයි කියන එකට දියුණු කරන සිහියකින් දකින්න ඕනවා. එතකොට මේ එකතුන එක පවත්වන්නා සහ එකතුන එක කඩන්න මෙතෙන්ට සිහිය රිංගවන්න වෙනවා. හතරක් තියෙනවා මෙතන. එකතු වීම වෙනයි, පැවැත්වීමට හට ගැනීම වෙනයි, එකට එකතු වීම වෙනයි. හටගත්තට කමක් නැහැ. එකතු නොවනවා නම් ඒක කඩන්න සතිය පාවිච්චි කරන්න ඕනේ. එහෙම ඒ මොහොතට එතෙන්ට ගේන්න දියුණු කළ සතියක් ඔබ පුරුදු කරගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසන ආරුව මේක මම බවට සතිය නෙවෙයි. මම නොවන බවට සතිය. මගේ බවට සතිය නෙවෙයි. මගේ නොවන බවට සතිය. එකතු වීම සතිය කියන එක නෙවෙයි, එකතු නොවීම සතිය. ඔබ පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාම විතර්කයේ එකතු වීමට නිත්‍යසුඛාත්ම සහ එකතු නොවීමට අනිත්‍ය වශයෙන් බලනවා කියලා පෙන්වපු බුදුදහම ඔතන තියෙන්නේ කියලා. ඔය මහ ලෝකෙට ලෝකේ කතා කරන අනිත්‍ය කෙස්වල ලොම්වල නියවල දත්වල බලබලා හිටියට බලන්න ඕන අනිත්‍ය ඔතන තියෙන්නේ කියලා. එහෙනම් ඔබට ප්‍රතිඵල ලැබේවි. කෙස්වල බැලුවට නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මල්වල බැලුවට ප්‍රතිඵල ලැබෙන්නේත් නැහැ. ඒව සම්ප්‍රදායික කටපාඩම් කරගත්ත නොගැඹුරු දේවල්. මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක්. දැන් මගාරින්න කියලාන්නේ උපදින. එහෙනම් අද හෙට අනිද්දාට මේ හැම මොහොතක්ම උදා වෙනකොට හෙට නෙවෙයි ආයෙත් අද අනිද්දාත් එහෙමයි. ඔබට සියලු කටයුතු සඳහා කටයුතු වලට ඉඩකඩ තිබෙනවා. ඒ සමග මේ ඇතුළතින් එන්නා වූ එකට පහර ගහන්න, එකතු නොවෙන්න, දුර්වල කරන්න ඔබට වීරියක් තියෙන්න වෙනවා. මෙන්න මේක දකින්න එකට තමයි සතිය කියන්නේ. මේක උපදින එකට, ඒක වැරදක් වශයෙන් දකින්න එකට, ඒක එකතු උපදිනවම ඒක උපදින එකට නෙමෙයි සතිය කියන්නේ. ඉපදුනන් පස්සේ ඒක වරදක් වශයෙන් දකින්න එකට, එකතු නොවී ඉන්න මහන්සි වෙන එකට තමයි සතිය කියන්නේ. දැන් මේකට මම පසුගිය දවස්වල කිව්ව වචන තුනකුත් ආයෙ මතක් කරන්නම්. ඔබ මේ මාර්ගයේ යන කෙනෙක් නම් ඔබට සතිය නැති නිසා මේ වැඩේ කරලා අද හවස මතක් කරගනියි මං කළේ වැඩ වැරදි නේද කියලා. අජාසත් රජතුමාට තාත්තා මරලා පස්සේ කාලෙක බුදුන් වහන්සේ ඒකට සමාව දුන්නා වගේ ඔබටත් එහෙමවත් මතක් වෙනවා නම් හොඳයි වැරදි කියලා. මොකද ඊර්ෂ්‍යා කරන එක, පලිගන්න එක, ක්‍රෝධ කරන එක වැරදි කියලා පිළිගන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒක සාධාරණීකරණ කරන අය. දැන් මේක මේ වැඩේ සිද්ධ වුණාන් පස්සේ මතක් කළා වැඩක් නැහැ. දැන් අස්සයා ගිහින් ඉවරයි ස්ථාලේ වැහුවට වැඩක් නැහැනේ.
ඒක ගෙනෙන්න වෙනවා මේ සතිය වැඩේ කරනකොටම මතක් වෙන්න. අර පසුව උපදින එකට පච්චාජාත කියනවා එක්වා ඒවල හටන් ගන්නකොට සහජාත කියලා කියනවා. ඒක කළාම. තව ටිකක් දිනු වෙනකොට මේකට ඉස්සලා ඒක හට ගන්නවා. එතකොට පුරේජාත කියලා කියනවා. ඔන්න ආව අතරට උප්පන්නං කාම විතර්කයේ එහා පැත්තට එකතු වෙන්න පෙර එතෙන්ට අවශ්‍යය. දැන් ඉඩ නෑ යන්න. දැන් මේකට තියෙනවා කාන්ති පරමන්ත පොතිතික්කා. ඔන්න ඉවසීම. කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි තුනම ඉවසන්න වෙනවා. පාවිච්චි කරන්න බෑ. ඒ ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ ඒකයි. මොකද එයා දුර්වල වෙන්න ගන්නවා. එයාට ආහාර හම්බ වෙන්නේ නැහැ. කාම විතර්කයට ආහාර පවත්තන එක. ව්‍යාපාද විතර්කයට ආහාර පවත්තන එක. විහිංසා විතර්කයට ආහාර අවිධරණ එක. ඒවා දෙන්නේ නැත්නම් එයාලා දුර්වල වෙනවා. එහෙම මේ ත්‍රිවිධ විතර්කයේ දුර්වල කරලා මරන්න බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන්නේ. ඒකයි කය කියලා කියන්නේ. මතක තියාගන්න. ඉතින් ඒකට වෙනම මහාන වෙන්න හරි කැලේට යන්න හරි දවසක් තෝරගෙන හරි යනවාද? නෑ හැම මොහොතෙම උපදිනවානේ. උප්පන්නේ කියලා කියන්නේ පොවේට එක පොවේට විතරයි. එහෙම නැත්නම් කැලේදී විතරයි කියලාද පෙන්නන්නේ නෑ. සදෙව් දොරවල් හයේදී හැම මොහොතකදීම. ඔන්න පුරුදු කරන්න ඕන වැඩි. ලොකු අය තමන් අත පවතිනා වූ දුක් ටික හිතට ඒවි ටිකක් පීඩනය වැඩියෙන් දැනේවි. ඔය දුකටම පත් වෙන්න වෙනවා දරුවෝ ඔය පාරේ ගියොත් කියන එක තේරුම් අරන් දරුවන්ට ඇතුළතින් ආදරය කරන්න අනුකම්පා කරන්න. ඔවුන් හදන්න ඔය පැත්තට බලවත් වෙන්නේ නැති වෙන්න. නැත්නම් වුණුත් මේ කුණුකොටටම වැටෙනවා. දැන් එතකොට මෙන්න මේ උපදින හැම එකක් සම්බන්ධ වෙනවා. පවත්වුවොත් මොකද වෙන්නේ? ඒක තේරුම් ගන්න එකට තමයි ධම්මවිචය කියන්නේ. එයට මරාණ මැරෙන්නමයි හිතෙන්නේ මට නිදා කියලා ඔබ ඔය අල්ලගෙන ඉන්නකොට සමහර අය ගහන්න යන්නේ. මේ ගහ ගන්න දෙන්නේ අල්ලන් ඉන්නවා නමුත් අතහැරන දුවන්න දාන්න. අන්න වගේ ඒ පැත්තටමයි යදින්නේ. ඒ නිසා තමයි විරියක් ඕනකම තියෙන්නේ වලක්ක ගන්න. එතකොට අර එකතු වීමෙන් සිදුවෙන විනාශයක් ඔබට තේරෙනවා. එල්ලුම් ගහේ තහ පොරෝහලේ සහ අංග විකල මන්ද බුද්ධිකය තුළ හොයාගත්ත හැකි විනාශය. නමුත් එකතු නොවීමෙන් සංසිඳනකොට ඔබට ඇති වෙන සැහැල්ලු අද්දනේවි. පීටි කියනවා ඒකට. ඒ වගේම දැවෙන තැවෙන නැති ස්වභාවයක් දැනනකොට පස්සද්ධි කියලා කියනවා. මම එතනින් අයින් වෙනකොට සමාධි කියලා කියනවා. බාහිර සිද්ධීන් සමුවේදී කිසිදු ආකාරයක උඩ හැලහැප්පිල්ලක් නැති වෙනකොට ඔය කම්පනයේ විතර්ක උපදින්න නැති වෙනකොට උපේක්ෂා කියලා කියනවා. සතිය දියුණු කරගෙන යාම තුළ ඔබේ හිතේ මේක වැඩෙන හැටි. ඒ නිසා ඔබට මේ සතුරන් සමග සටන් කරන සතිය මුල් කොටගත්ත බොජ්ජංග නම් වූ සතුරු හමුදාවක් මිතුරු හමුදාවක් එවලා තියෙනවා බුදුන් වහන්සේ. ඔබ එකතු කරගන්න ඔබේ හමුදාවට. එකතු කරගෙන උප්පන්නේ ක්ලාපකේ අකුසලිය ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අයං උච්චති බික්වේ පහන සංඥා. බික්කවේකට හාමුදුරන් විතරක් කියලා හිතන්න එපා ඔබටත් එක්කලා ගන්න. මේ හමුදාව එකතු කරගත්තාම ඔන්න ඔබට සටන් පටන් අරන් තියෙන්නේ. ඔබ දැන් එකතු කරන්නෙක් නෙවෙයි. අර තුන එකතු කරන්නෙක් නෙවෙයි අඩු කරන්නේ ප්‍රහාණය කරන්නේ. දැන් ඔබට කියන්නේ පටිසෝතගාමියෙක් කියලා. එකතු කරන අයට අනුසෝතගාමිවත් පෘථග්ජන කියලා කියනවා. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය කියලානේ තියෙන්නේ. ඔය බුද්ධ ශාසනය කියන්නේ ගොඩනැගිලි හදන්න මහන්සි වෙන්න කියන එක නෙමෙයි. හදාගත්තට පරිස්සම් කරගත්තට කමක් නැහැ. ගොඩනැගිලි කාටවත් ඕනනේ ආගමකින්තරෝ. නමුත් මෙන්න මේ ත්‍රිවිධ විතර ප්‍රහාණය කිරීම සඳහා ආරම්භ කරන්න. ආරම්භ ධාතු. පවත්තන යන නික්කම ධාතු. පරතරට එන්න. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා තියෙන්නේ. පරතර දක්වා යන්න ඕන. මෙන්න මේක කරනවා නම් මන් දකිනවා ඔහු තමයි බුදු ශාසනය රකින්නේ සහ බුදු ශාසනය පිළිපදින්නේ. අනුශාසනාව පිළිපදින්නේ. ඔවා කරන්නේ නැති අය කරන්න දන්නේ නැති අය තමයි බුදු ශාසනය රකින්න දෙවියන්ට බාර දෙන්නේ. මේ තරම් මෝඩ පිරිසක් ඉන්නවාද කියලා මට දැන් හිතෙනවා මේ රටේ. දෙවියන්ට බුදු ශාසනය රකින්න බාර දෙන්න. මිනිසාගේ සිත්ති ත්‍රිවිධ විතර්ක බැහැර කිරීමෙන් බුදු සසුන රැකේ. බුදු සසුන රකින්නේ නැහැ මේවා පාවිච්චි කරන අය. දෙවියන්න කරන්න පුළුවන් දෙයක් නෑ එතකොට. මොකද දෙවියෝ මිනිස්සු රකින්නවා කියලා පෙන්වන්නේ අර වැරදි කරන අය නෙමෙයි. ඔය
සක්කපඤ්ඤ සූත්‍රවල සක්‍රයා මේ මාතලි සක්‍රයාගෙන් අහපුවම දීපු උත්තරයක් තියෙනවා. මේ මොහොතේ මට ගාථා ටික මතක් වෙන්නේ නැහැ. වෙලාවකුත් මදි වී සමහර විට. ඒක පෙන්නනවානේ තේ නමස්සාමි මාතලීති කියලා. අන්න ඒ වගේ. එතකොටයි ආරක්ෂාව ලැබෙන්නේ අර ත්‍රිවිධ තර්ක බැහැර කරන අයට දේව ආරක්ෂාව ලැබෙන්නේ. එහෙම නෙමෙයි අපේ රටේ. ඔය මට මතකයි පහුගිය කාලෙක මිනිස්සු ටිකක් විතර හොරකමක් කරනවා. හොරකමක් කරලා යන ගමන් අහුවේ කියලා දෙවියන්ට පඳුරු දාලා මේ අපේ හොරකම අහුවෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලලා ගියානේ. අපේ මිනිස්සුන්ට ඕනේ එහෙමයි. හොරකම් කරන එකත් බේරලා දෙන්න දෙවියෝ ඕනේ. හොරකම් කරන්න හොඳයි. බේරන්න දෙවියෝ ඕනේ. එහෙම මොඩියෝනේ මේ රටේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඔය පුවත්පතක තිබුණු වார்த்தාවක් මම කිව්වේ. අහුණා. ඉතින් ආ දෙවියන්ට බේරන්න බැරි වුණා හොර ඔක්කොම අහුණා. ඒ නිසා අපි ධර්මයේ රකින්නවා නම් දෙවියොත් රකි. රටත් රැකේ. ඔබත් රැකේ. හැම දෙයක්ම රැකේවි. ඔබේ ලෝකෝත්තර අභිවෘද්ධිය උදා වේ. ඒ නිසා අපට මේ වසර ගැන හිතන්න තිබෙන්නේ ටිකක් ඉවසීමෙන්. යම් යම් දේවල් පසුගිය කාලේ අඩුපාඩු වුණා. මේ අඩුපාඩු ඉදිරියට දැනෙන්න පුළුවන් ටිකක්. ඒක අසහනයට පීඩාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවනි. නමුත් මේ ඉතිහාසය නෙවෙයි. ඉතියෝපියාවට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හරි හැම දෙයක්ම ගෙනත් දෙන්න. මොක කොලයක්වත් නැහැනේ. ඔබ ජීවත් වෙන්නේ නිර්තදිග ඊසාන දිග කියන දෙපැත්තකින් සොලන් හමන දෙපැත්තකින් වලාකුල් වෙන වසර පුරා වැස්ස වැටෙන රටක. අඩු තැන් වලට වැඩි වුණාට බොහෝ තැන් වල හරිත වර්ණයෙන් පිරි ගස් තියෙන රටක. ඒ නිසා ඔබට දෙල් කොස් පොල් මේවා නැති වෙන එකක් නෑ අඹ. ඒ නිසා ඔය කියන තරම්ම ඔය මේ මොකක්ද අර කොරහේ කිඹුල්ලු මාව පෙන්වන්න කලබල වෙන්න එපා කවුරුත්. අහවල් කාලේට සාගතයක් ආහාරයක් කියා. ඔය කියන තරම් ඒවා වෙන්නේ නැහැ. නිසා අපි ඒක පාලනය කරගන්න කල්ැතුව ඉදිරියේ එහෙම දෙයක් එනවා නම් ඒකට අවශ්‍ය මූලික නිෂ්පාදන කරන්න ඔබ හිතට ගන්න. බාහිර වශයෙන් ජය ගන්නව යරුනහම ඕකට බැනලා හරි පරාජය වෙලා හරි යන්නේ නැහැ. සමහර විට ඉතින් බාහුගේ තීරණ මොඩ ඒවා වෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ ඉතින් ඒක ආපහු හදා ගන්න එපේ. ඒ නිසා දෙපැත්තක අභියෝග ජය ගන්න තියෙනවා. ඒ සඳහා කල්පිත කරන්න. මේ වසරේ කටයුතු කරන්න. ගොඩෙන් උත්සාහ කරන්න. ඍණාත්මක හිතන්න එපා. ඒ බාහිර වශයෙන්ුත් ස්වභාව ධර්මයේ ඔබට ආශිර්වාද කරයි ඔබ ධනාත්මක හිතනකොට. එහෙනම් ඒ කල්වැසි ඒ අස්වැන්න සියල්ල සරු කරලා දෙයි. එතකොට ඔය අසහනයේ බරපතල වෙන එකක් නැහැ. ඔය කියන තරම්ම. නමුත් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒවා කෙටි කාලීනයි. ඒවට ඉස්සරත් රටවල් වල ලෝකවල තිබිලා තිබෙනවා. ඒ වගේම මෙන්න මේ කාරණාව පෞද්ගලිකව Taman කරන්න ඕන කාරණේ බවට පත් කරගන්න. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. තේරුම් ගැනීම පමණයි අවශ්‍ය. දරුවන්ගේ අවුරුදු 15 18 20 දරුවන්ගේ පටන් හැමෝටම වළංගුයි. මෙන්න මේක වළංගු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතවලට අපි සැබෑම ආගමික ජීවිතයක් ගත කරන අය වෙනවා. උපනුපන් මොහොතක් පාසා මේකට එකතු නොවෙමින් ඒක ප්‍රහාණය කරන මාර්ගය යනකොට තවත් විදර්ශනාවක් තවත් භාවනාවක් හොයන්න එපා. ඔබ යන්නේ සදාකාලික සැනසීම වෙත. ඔබේ වැටලා තියෙන මාවත බුදුන් නැත යන පාරයි. බුදුන් නැත යන පාරේ යන්නට Taman කරන රැකියාවේ Tamanගේ වගකීම් වල සිටමින් මේ ජීවිතය තුළ මේ වසර තුළ ආරම්භවත් කරන්න ආරම්භ කරේ නැති අය ආරම්භ කරලා පවත්තන යන්න පවත්තන ඉන්න අය කෙලවර දකින්න. අන්න එහෙම දෙයක් කරගන්න පුළුවන්. ඒ තුලින් ඔබ සැනසෙන රට සැනසෙන ලෝ සනසවන්න පුළුවන්. දැහැමි වසරක් බවට පත් කරගන්නට මේ නව වසරේ පළවෙනි ධර්ම දේශනාවත් ඔබට අහන්න ලැබෙන අනිකුත් ධර්ම දේශනාවනොත් ඒ වගේම ඔබගේ වීරියත් හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ඒ තුල සුබ නව වසරක් පතමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. දායකත්වය ඔක්කොම ටික කියවන්නම්. මාතෘකාව නිවනට උපනිශ්‍රය වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක්. මේක අපි අවුරුදු බණක් සඳහා යොදාගත්තා. දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේගේ ජීවිතයට ධර්මය දේශනා මාලාවේ ශ්‍රාවිකාවක් විසින් සදැහැති දායකත්වය ලබා තිබේ. 2018 පටන් ගත්ත ජීවිතයට ධර්මය 2018 19 20 දක්වා දේශනා 70ක් ඔස්සේ කරලා තිබෙනවා. 72ක් 3ක් ඔස්සේ. ඒකයි මේ දන්න අය දැනගන්න ඕන ඒ තේමාව. අදත් තේමාව ඒක නව නැති වුණාට
අරමුණු මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලෙන් උදා වූ 2022 වසර පොදුවේ සමස්ත සමාජයට සදහම් අවබෝධය ලබා ගත හැකි යහපත් වසරක් වේවා. ඔන්න නමකුත් නැති ඔහුගේ හෝ ඇයගේ ශ්‍රාවිකාවක් නිකතා කළේනේ ඇයගේ ප්‍රාර්ථනාව. තවදුරටත් සමාජයට ප්‍රඥාස පහළ කර දීමේ සත්ක්‍රියාවට වෙනුවෙන් අපකපවන්නා වූ ගෞරවනීය දේශකයන් වහන්සේට මෙම උපහාරය වේවා. එපමණක් නොව මේ සත්කාරය සඳහා අපට උදව් උපකාර කරන්නා වූ මෙම නාලිකාව ඇතුළු ඒ අරමුණෙන් කටයුතු කරන්නා වූ සියලු නාලිකාවන්ටත් ඒ සඳහා කොටස්කරුවන් වශයෙන් දායකත්වය දරන්නා වූ මූල්‍ය දන් දරන්නා වූ සේවය කරන්නා වූ හැමටත් වෘත්තියට අමතරව සදහම් ඇහැත පැහැදෙන සුබන අවසරක් වේවායි කියලා හැමෝම අදිෂ්ඨාන කරගන්න මගේ යන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං